ඉතින් මේ අවුරුදු 17ක් රට පාලනය කරපු රාජපක්ෂලා වික්‍රමසිංහලා අද රටේ ජනතාවට කියනවා සාගතයක් එනවා, කන්න නැතුව වෙනවා, තෙල්ලිගයක් එනවා, ඉදිරි සත තුන භයානකයි, ඊට පස්සේ මොනවා වෙයිද දන්නේ මෙවැනි තත්ත්වයකට පත් වී තිබෙනවා. හැබැයි ඔවුන් අර්බුදේ කියනවා, අර්බුදේ කතෘවරු හංගනවා. ඒකනේ වෙන්නේ. කතෘ අඥාතයි. එහෙම නෙමෙයි. අර්බුදේ කියනවා කතෘ හංගනවා. කර්මකාරක. එහෙමනේ කියන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? මේ වෙන මොකුත් නෙවෙයි. කතෘවරු ඒගොල්ලෝ. මේ අර්බුදේ නිර්මාණය වෙන ස්වභාවික විපතක් නෙවෙයි. ගම් වතුරක්, මහා නායාමක්, නරක තැනක පිහිටීමක්, මා ස්වභාවික ව්‍යසනික ප්‍රතිඵලයක් නෙවෙයි මේ. මේ අර්බුදේ නිර්මාණය කරන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි දේශපාලනය. අපේ රට මේ අර්බුදේ නිර්මාණය කරන්න බොහෝ අය අද කතා කරනවා ආර්ථික ප්‍රතිපත්තීන් ගැන. නෑ, අද මේ කඩාවැටීමට ආර්ථික ප්‍රතිපත්ති වගේම අපේ රටේ දේශපාලනයත් විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. අද අපේ රටේ ඇති වී තිබෙන මේ කඩාවැටීමේ ප්‍රධානතම ගැටලු දෙක තමයි එකක් ආර්ථික ප්‍රතිපත්තිය, අනිත් එක දේශපාලන සංස්කෘතිය. මේ දේශපාලන කුමක්ද? අපේ රට මේ පාලනය කරන ලද කණ්ඩායමක දේශපාලන කුමක්ද? රට ගැන, රටේ අනාගතය ගැන, අනාගතය අපේ දරුවන් ගැන කල්පනා කරන දේශපාලන න්‍යාය පත්‍රයක උන්ට කවදාවත් තිබුණේ නැහැ. ඔවුන්ගේ දේශපාලන බවට පත් වුණේ කුමක්ද? ඔහුට, ඔහුගේ දරුවන්ට පහුගිය කාලේ මතකද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කාලේ ඊළඟ පුටු වලට එන්න බලාගෙන කවුද හිටියේ? ගම්මලාවේ කවුද? කවුද ආවේ? දුව පුතා ආව නේද? දැන් එනවද? දැන් එන්නේ. ඒ තාත්තා ජනාධිපති වෙනකොට විතරයි දුවට ජනතාව ගැන කැක්කුම හැදින්නේ. දැන් එනවද? එන්නේ නැහැ. ඇයි? තාත්තගේ ජනාධිපතිකම උපයෝග කරගෙන ඊළඟ පාර හැදුවේ දුවට එන්න. තාත්තගේ ජනාධිපතිකම උපයෝග කරගෙන ඊළඟ පාර හදන්නේ පුතාට එන්න. මොකක් වෙනුවෙන්ද ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ? මොකක් වෙනුවෙන්ද? මේ දවස්වල වීඩියෝ එකක් එනවා රාජපක්ෂ පවුල ගැන. ඩී.ඒ. රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ඩී.ඒ. රාජපක්ෂගේ සොහොයුරා, ඩී.එම්. රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ඩී.එම්. රාජපක්ෂගේ දරුවෝ දෙන්න, ජෝර්ජ් රාජපක්ෂයි තව රාජපක්ෂ කෙනෙක්, ඒ දෙන්නත් පාර්ලිමේන්තුවේ, ජෝර්ජ් රාජපක්ෂගේ දුව එයත් පාර්ලිමේන්තුවේ. හරිද? ඊළඟ ඩී.ඒ. රාජපක්ෂගේ පුතා මහින්දත් පාර්ලිමේන්තුවේ, මහින්දගේ අයියා චමලුත් පාර්ලිමේන්තුවේ, මහින්දගේ මල්ලි නේ ගෝඨාභය ජනාධිපති, මහින්දගේ අනිත් මල්ලි බැසිලිත් පාර්ලිමේන්තුවේ, ඊළඟ චමල්ගේ පුතා එයත් පාර්ලිමේන්තුවේ, ඊළඟ ගත්තොත් මහින්දගේ පුතා එයත් පාර්ලිමේන්තුවේ, ඊළඟ ගත්තොත් මහින්දගේ නංගිගේ පුතා නිපුණ රණවක එයත් පාර්ලිමේන්තුවේ. කවුරුද වැඩ කරලා තිබෙන්නේ? කාටද වැඩ කරලා තිබෙන්නේ? ඒගොල්ලෝගේ පවුල් වලට. මේ දේශපාලන ලැබිලා වෙන මොකුත් නෙවෙයි. ඒගොල්ලෝ ගැන, ඒගොල්ලෝගේ පවුල් ගැන, ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝගේ වටේ ඉන්න කණ්ඩායම ගැන. එද චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන කල්පනා කරලා විතරයි ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ. ඊළඟ බලය ගන්නත්, තමන්ගේ පවුල වර්ධනය කරගන්නත්, ඊළඟ තමන් වටේ ඉන්න චෞර කණ්ඩායමකට රටේ ධනෙ සූරා කිරීම සඳහා විතරයි ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ. ඒ නිසා තමයි අර්බුදයේදී තෙල් පොලිමේ ඉන්නේ කවුද? අර්බුදේ නිර්මාණය කරපු කෙනා තෙල් පොලිමේ නේ. එයා ගෑස් පොලිමේ නේ. එයා කිරිපිටි පොලිමේ නේ. එයාට බඩු මිල ගණන්, භාණ්ඩ මිලදී ගන්න සඳහා වත්කමක් නැති ප්‍රශ්නයක් එයාට නේ. අර්බුදේ හදපු අය හොඳින් ඉන්නවා. අර්බුදයට කිසිසේත්ම වග නොකිය යුතු ජනතාව පොලිමේ ඉන්නවා. කිසිසේත්ම කිව්වට කිසිසේත්ම නෙමෙයි. නේද? කිසිසේත්ම නෙවෙයි, යම් වගකීමකුත් තියෙනවා. මොකද වගකීම? මොකද වගකීම? මේ තරම් ඇස්මනා පිට දශක ගණනාවක් මුළුල්ලේ මේගොල්ලෝ කවුද කියලා පෙන්න තිබියදී එහෙත් නැවත මොකද කරේ? ඡන්දෙ දුන්නා නේද? හතේ මහත්තයාට ඡන්දෙ දුන්නා. එහෙම නේද ආයේ? මට මතකයි පහුගිය ඡන්දෙ දුන්නා නේ. ඒකේ අත්තරින්න බැරි වගකීමකුත් තිබෙනවා. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න මෙතෙක් කාලයක් කරලා දේ වැරදි දේශපාලන වෙනුවට මේ රටේ අනාගතය ගැන, අපේ දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරන නව දේශපාලන ව්‍යාපාරයකට අපේ රට බාර දීම හැර දේශපාලන උත්තරයක් මේකට නැහැ.
ඒක මොකද්ද? ඒ දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය අද අපි පොළොන්නරු දිස්ත්‍රික්කයේ සමුළුව පවත්වලා එහි නායකත්වය හඳුන්වා දී තිබෙනවා. මොකද්ද අපි දේශපාලනය කරන්න ඕන වෙනස්කම? මොකද්ද? මේ දේශපාලනය මේ තරම් විපතට පත් කරේ. අපේ රටේ ආර්ථික මේ තරම් කඩාවැටීමකට පත් කරේ. මේ දේශපාලන ඇතුලේ විශාල ලෙස ඔඩුදුවා තිබෙන වංචාව දූෂණය. එහෙම නෙවෙයිද? දැන් අපේ රටේ ජනාධිපති කවුද? අපේ රටේ ජනාධිපති වුණාට පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන මුක්තියක් ලැබෙනවා. එන ජනාධිපතිට නඩු බෑ. අන්නේ මුක්තිය උපයෝගී කරගෙන අධිකරණයෙන් නිදහස් වුණු කෙනා. කේස් එකට නිදහස් වුණා නෙවෙයි. නිදහස් වුණේ මොකටද? මුක්තිය උපයෝගී කරගෙන. දැන් ජනාධිපති කියන්නේ කවුද? වංචා දූෂණ අපරාධ පිළිබඳව නඩුවක් තිබිලා ජනාධිපතික උපයෝගී කරගෙන ඒ නඩුවෙන් අයින් වුණු කෙනා. අගමැති කවුද? මහා බැංකුව බැඳුම් කරේ. තව මොකද? එයා තමයි අර්ජුන මහේන්ද්‍රන ලංකාවට ගෙනාවේ. එයා තමයි මම පාර්ලිමේන්තුවේ දවසක් ඇහුවා අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ගියා මොකෝ කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ උත්තරයක් දුන්නා. එයා මේ මඟුල් ගෙදරකට ගියේ සිංගප්පූරු ඉක්මනින් මෙයි කියලා. හැන්සාඩ් එකේ තියෙනවා. ඉතින් මේ වංචනිකයා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අධිකරණයේ මහා අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙන මොකද කප්පංකාරයෙක් කියලා. පස්සේ අපීල් කරලා තියෙන එක වෙනම වැඩක්. හැබැයි කෝටි 2.5ක දඩයක් ගන්න නියම කරලා තියෙනවා. සිර දඬුවම අත්හිටුවප එක වෙනම දෙයක්. හැබැයි කෝටි 2.5ක දඩයක් ගහලා තියෙනවා. තව ලක්ෂ 10ක් වන්දි ගෙවන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අධිකරණයේ කාටද මෑත කාලේ අපි කාටද දැක්කේ කෝටි 2.5ක දඩයක් ගහනවා. කෝටි 2.5ක දඩයක් ගහපු කෙනා තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග. හදනවද රට? හදයිද? ඒගොල්ලෝ හදන්නේ නැහැ. එනිසා මේ රට හදන්න නම් මොකද කරන්න ඕන? මම ඔය පාර්ලිමේන්තුවේ පළවෙනි ඒ පුටුවන මේ කියාගෙන ගියේ. ඉතින් මේක කියාගෙන ගියොත් තව ඉවරයක් වෙන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න අසුන් අනුව තමයි ජනාධිපතිගේ අසුන, ඊට එහා පැත්තේ අගමැතිගේ අසුන, ඊට එහා පැත්තේ ආණ්ඩුකාරී ප්‍රධාන සංවිධායකගේ අසුන, ඊට එහා පැත්තේ ඉස්සර හිටියේ SB ඕනනම් කියන්න. නේද? ඊට පස්සේ හිටියේ කට්ටිය ඕනනම් තියෙනවා. ජොනි ඊළඟ ඉන්නේ. හරිද? කියන්න ඕනේ නැහනේ. ඇති ඒවද? හැබැයි මොකද ඕන වෙලා තිබෙන්නේ? දැන් අපිට අවශ්‍ය වී තිබෙන කුමක්ද? මෙන්න මේ වංචාව දූෂණ පෙරදරකතක දේශපාලන වෙනුවට වංචාව දූෂණයට තිත තියෙන දේශපාලනයක් අන්න ඒක නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය. අපි ඒක කරනවා. දෙක වංචා දූෂණය කරලා එක්රස් කරගෙන තියෙන මහා ධනය පෞගේදා ඉරිදා ලංකාදීප පුවත්පතට සාකච්ඡාවක් දීලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කියලා තියෙනවා ජනාධිපතිවරයෙක්ගේ පුතෙක්ගේ ගිණුමට ඩුබායි වල account එකක ඩොලර් බිලියනක් තියෙනවා කියලා. ඩොලර් බිලියනයක් හොඳේ. මෛත්‍රීපාලගේ පුතා නෙවෙයි. ඒකත් කියන්න බෑ. නැත්නම් ඔයගොල්ලෝ පොළොන්නරු වින්ද ඒක හිතයි. තියෙනවා තමයි. ඒක පරීක්ෂා කරන්න ගියේ කවුද? ඒක පරීක්ෂා කරන්න ගියා දිල්රුක්ෂි ඩයස් අල්ලාසෝ දූෂණ කොමිසම සභාපතිවරයා. ඒක පරීක්ෂා කරන්න ගියා රවි විද්‍යාලංකාර DIG වරයා. ඒක පරීක්ෂා කරන්න ගියා තව නීතිඥ කණ්ඩායම. ඩොලර් බිලියනයක් කියන්නේ ඩොලර් කෝටි 100ක්. රුපියල් කෝටි නම් දැන් 365 වැඩ කර නේද? 365 ඩොලර් එකක්. 100 වැඩ කරපුවාම නේද? රුපියල් කෝටි 36500. හිතා ගන්න පුළුවන්. මහජනයාගේ ධනය. එනිසා මොකද කරන්න ඕන? අපේ රටට පාලනයක් ඕන. මහජනයාගේ ධනය හොරකම් කරලා පොඩි බැඳගෙන තියෙන දේ යලි පවර ගන්න. අන්න ඒ පවර ගන්න වැඩේ තමයි ජාතික ජන බලවේගය කරන්නේ. කරනවා. මතක තබගෙන මේ වැඩේ කරා. මේ වැඩේ කරන්න පුළුවන් අපිට විතරයි. ඇයි? අපි හැමදාම කියනවා
දූෂිතේ කවදාවත් දූෂිතේකට දඬුවම් දෙන්නේ නැහැ. අපි වැඩි කරමු. දීපල පවර ගන්නවා. ඊට පස්සේ හොරකම් කරපුවාට දඬුවම් දෙනවා. මේක අපරාධයක්. අද පෝලිං වල 11 දෙනෙක් මැරලා තිබෙනවා. මේ රටේ අදත් අපිත් එක්ක හුස්ම ගනිමින් ජීවත් වෙන්න ඕන මිනිසුන් පොලිම ඉඳලා මැරෙනවා. ආණ්ඩුව වාර්තාවල කියනවා අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 44ක් බහුවිධ ඌනතාවයන්ගෙන් පෙළෙනවා කියලා. බහුවිධ ඌනතාවයන්ගෙන්. දරුවන්ගෙන් 33ක් 2021 අවුරුද්දේ මහ බැංකුව වාර්තාවේ කියනවා. දරුවන්ගෙන් 33ක් අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා. ගැබිණි මව්වරුන්ගෙන් 20ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා. හරියම ආහාර වේලක් නැ ගැබිණි අම්මට. හරියම ආහාර වේලක් නැ ලදරුවට. හරියම සෞඛ්‍ය සේවයක් ඉස්පිරිතාලේ බෙහෙත් ටිකක් ඇති වී තිබෙනවා. මිනිස්සු මිය යමින් තිබෙනවා. ආහාරයක් ඇති වී තිබෙනවා. විශාල පීඩාවකට පත් වී තිබෙනවා. දරුවන්ට තමන්ගේ අනාගතය පිළිබඳ අවිශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා. තරුණ තරුණිය රට දාලා යන තත්ත්වයට පත් වී තිබෙනවා. මේ ව්‍යසනය කරේ කවුද? මේ ව්‍යසනය කරේ මේ පාලකයෝ. ඒ නිසා මොකද වෙන්න ඕන? ඒගොල්ලන්ට නිසි දඬුවම හිමි විය යුතුයි. මතක තියාගන්න. තායිලන්තේ 1997 මේ මාසේ 2 වෙනිදා තායිලන්තේ ඩොලර් එකක් වෙනුවට ගෙවුවා බාත් 25. මේ 3 වෙනිදා වෙනකොට ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්න උනා බාත් 50ක්. මොකද උනේ? නඩුවක් දැම්ම මහ බැංකුව අධිපතිට. මහ බැංකුව අධිපති හිරේ ගියා. මොකද මහ බැංකුව අධිපතිවරයාට මුදල් අමාත්‍යවරයාට අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ බලය ලබා දීපිනවා පාර්ලිමේන්තු පනත් වලින්. ඒක උගේ රාජකාරිය. කුඹරේ වගා කරන ගොවියා ඒක වගා කරනවා. මුහුදේ මාළු වලන දීවරයා එයා ඒක මුහුදට මාළු ටික අල්ලනවා. වත්ත වැඩ කරන කම්කරුවා එයා ඒ නිෂ්පාදනය කරනවා. හැබැයි රටේ මූල්‍ය පාලනයට වග කියන්න ඕන මහ බැංකුවේ අධිපතිවරයාත් මුදල් අමාත්‍යවරයා. මුළු මූල්‍ය පාලනයක් නැතුව ආර්ථිකය කඩාවැටලා මිනිසුන් මරණ තත්ත්වයට පත් කරලා තිබෙනවා නම් මෙයා මේකට වග කියන්න ඕන. ඒ නිසා මතක තබා ගන්න. වංචා දූෂණ පිළිබඳ විතරක් නෙවෙයි අපේ රටේ ආර්ථිකය මේතනට හෙළපු නිසි පරිදි නිසි වෙලාවේ නිවැරදි ආර්ථික තීන්දුව ගන්නවා වෙනුවට වැරදි ආර්ථික තීන්දුව ගත්තු ආයතත් අනිවාර්යෙන් දඬුවම් දෙනවා. කබ්‍රාල් කියන්නේ නියත වශයෙන් මිහිරේ ඉන්න ඕන කෙනෙක්. අද කියලා යනවා. කබ්‍රාල් කියන්නේ. බැසිල් රාජපක්ෂත් එහෙමයි. ඕනනම් තනියට යවමු. වග කියන්න ඕන මේවට. මිනිස්සු මැරෙන එකට, දුක් පීඩාවට පත් වෙන එකට, කුඹර දිහා බලාගෙන හූල්ලන්න වෙච්ච එකට ජනාධිපතිවරයා වග කියන්න ඕනේ නැද්ද? ලෝකේ වෙන ජනාධිපතිවරයෙක් නම් ඉල්ල අස් වෙනවා. නේද? පොහොර ප්‍රශ්නය. මේ සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ ගොවිපවුල් ලක්ෂ 16ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන ජීවනෝපාය කුෂ්කර්මාන්තේ. අපේ රටේ කර්මාන්ත වලින් 25% කුෂ්කර්මාන්ත පදනම් වෙච්ච කර්මාන්ත. අපේ රටේ ජාතික ආර්ථිකයට 7% දෙන්නේ කුෂ්කර්මාන්තේ. අපේ රටේ කර්මාන්ත ශාලාවලින් 25% කුෂ්කර්මාන්ත මත පදනම් වෙච්ච කර්මාන්ත. මේ විශාල ශේෂ්ත්‍රයක් අපේ රටේ ආර්ථිකේ. අපේ ආහාර සුරක්ෂිතභාවය හදන කුෂ්කර්මාන්තේ. මොකද කරේ? ගිය අවුරුද්දේ අප්‍රේල් 2021 අප්‍රේල් මාසේ 28 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නවා රසායනික පොහොර නතර කරන්න. මේ මාසේ 6 වෙනිදා ගැසට් නිවේදනයක් ගන්නවා. කුඹුරු පාළුවට එනවා. ගොවි ජනතාව හූල්ලනවා. මේ සැරේත් කුඹුර හානවද නැද්ද කිය බල බල නේ හිටියේ. පොහොර එනවද නැද්ද කිය කුඹුර හානවද නැද්ද කිය බල බල ඉන්න සිද්ධ වුණා. දැන් චීනෙන් දැන් පොහොර මෙට්‍රික් ටන් 60000ක් දෙන්න එකඟ වෙලා තිබෙනවා. හෙට කැබිනට් පත්‍රිකාවක් එනවා. සමහරවිට ඉන්දියාවේ. හෙට කැබිනට් පත්‍රිකාවක් එනවා. ඒ කැබිනට් පත්‍රිකාවට අනුව ලංකාවේ තියෙන්න ඕන සංහිතියට වඩා වැරදි සංහිතියක් තමයි ඉන්දියාවේ තිබෙන්නේ. කැබිනට් පත්‍රිකාව යනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන්න ඕන ඒවා 100%යි. හැබැයි ලංකාවේ ප්‍රමිතිය අනුව තියෙන්න ඕන 100%යි. ලංකාවේ ගේන පොහොර වලට දැන් තියෙනවා 101.5. 101.5ක් තියෙනවා. මම ඔබට ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන අඩංගුවක් පෙන්නන්න. ඒ කියන්නේ
අපි මෙතෙක් අපේ ප්‍රමිති ආයතන විසින් සකස් කරලා තිබෙන සම්පූර්ණ ප්‍රමිතිය උල්ලංඝනය කරලා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙනවා. හෙට මේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගන්නවා කැබිනට් මණ්ඩලය. මොකද්ද කියන්නේ? ඒකේ කියනවා මෙහෙම. සාමාන්‍යයෙන් ගත්තොත් බයුරේට් ලංකාවට ගෙන යූරියා වල තියෙන්න ඕන බයුරේට් 100%යි. හැබැයි ඉන්දියාවෙන් මේ ගේන පොහොරවල බයුරේට් තියෙනවා 101.5ක්. එතකොට මොකද්ද කියන්නේ? දැන් අපි මේ පොහොර ගෙනත් දෙන්නම්. දැන් අපිට පොහොර අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මේ පොහොර ගෙනාවේ නැත්නම් මේක කඩා වැටෙනවා. ඒ නිසා බයුරේට් වැඩි ප්‍රතිශතයක් තියෙන පොහොර හරි ගේමු. හැබැයි කියනවා ගොයම් වලටයි බඩිරිඟු වලටයි විතරයි ගහන්න වෙන මොකටවත් ගහන්න එපා කියලා. මොන මතක තියාගන්න හොඳේ. ගොයම් වලටයි බඩිරිඟු වලටයි. ලංකා ප්‍රධාන කුසි විද්‍යාඥයෙක් මම එනකොට කතා කරා. එතුමා කිව්වා ගොයම් වලට ගහනවා නම් පැල ගොයමට ගහන්න එපා කිව්වා. පැල ගොයමට ගැහුවොත් මුල් විශාල ලෙස කුණු වීම ඉඩක් තියෙනවා කියලා කිව්වා. දැන් මොකද කරලා තිබෙන්නේ? අවසානයේදී මේ පොහොර ප්‍රතිපත්තිය ගෙනාවේ වසවිස වලින් තොර කුස්කර්මාන්තයක් වෙනුයි. අන්තිමට සිද්ධ වෙලා තියෙන දේ මොකද්ද? වසවිස වෙනදාටත් වඩා වැඩි පොහොර ගේන්න සිද්ධ වෙලා තිබෙනවා. කැබිනට් පත්‍රිකාවද විශේෂ අනුමැතියක් ගන්න යනවා. මේ 100% ප්‍රතිශතය 101.5 කිරීම පිළිබඳව ඒවා ගෙනාවට කමක් නැහැ කියලා ඇමති මණ්ඩලය තීන්දුව කරනවා යනවා. මේමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඊට පස්සේ ජනාධිපතිවරයා මේක අද වැරද්දක් හැටියට පිළි අරගෙන තිබෙනවා. මේක පිඟන් කෝප්පයක් බිඳනවා වගේ වැරද්දක්ද? මේක අතපසු වීමක්ද? පාර යනකොට කරපු කාහිර පැණි නේ කාහිර නැතුව නේද වෙන පැත්තෙන් පැනීමක්ද? ඒ වගේ සරල ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ මුළු ආර්ථිකයම කරලාද විනාශයක්. අන්නේ ගෝඨාභය රාජපක්ෂලාට එවැනි විනාශකාරී තීන්දුව తీරන ගැනීම වෙනුවෙන් මේ රටට වග කියන්න ඕන. අන්න එහෙම ආණ්ඩුවක් අපි හදමු. වංචාව නැති, දූෂණය නැති, නාස්තිය නැති, ජනතාවත් එක්ක එකට ගැට ගහලා වැඩ කරන, ජනතාවගේ උරෙන් උර ගැටලා මේ රට ගොඩනැගීම සඳහා පොරබදන නව දේශපාලන සංස්කෘතිය සහිත රටක් අපි ගොඩනගන්න ඕන. ඒ නිසා අපි ඔබට කියනවා අපේ රටේ ඇති වී තිබෙන මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. මේක වෙනස් කරනවා. දෙක, අපේ රට මේ දීර්ඝ කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන. මේ අර්බුදය 2020 ආවට මේ අර්බුදය 1980 තිබ්බා. මේ අවුරුදු 40ක් තිස්සේ ඇදුණු අර්බුදයක් මේක. ඒ අර්බුදය තීව්‍ර කරා ගෝඨාභය රාජපක්ෂලා. 1980 මොකක්ද? අපි දන්නවා ලෝකේ සෑම රටකම භාණ්ඩ නිෂ්පාදනය කරනවා, සෑම රටකම භාණ්ඩ ආනයනය කරනවා. ලෝකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ඩොලර් වලින්. අපි ඩොලර් රුපයනවා. පිට රට භාණ්ඩ යවලා ඩොලර් රුපයනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් රුපයනවා. සංචාරක ව්‍යාපාරෙන් ඩොලර් රුපයනවා. සේවා සපයලා ඩොලර් රුපයනවා. අපිට ඩොලර් ඕන වෙනවා. බඩුගේට ඩොලර් ඕන වෙනවා. ණය ගෙවන්න ඩොලර් ඕන වෙනවා. 1980 දී අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා අපි උපයන ඩොලර් ප්‍රමාණය අඩුයි. 80ත් මොකද? මොකද කරේ? අපිට ඒ වසරේ උපයන ඩොලර් ප්‍රමාණය ඒ වසරේ වියදම් කරන ඩොලර් ප්‍රමාණයට වඩා අඩුයි. ඊටු ටික හොයාගත්තේ කොහොමද? ණයක් ගත්තා. තියෙන එකක් විකුණා ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. 81 වෙනකොට එමමයි. උපයන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා මදි. මොකද කරන්නේ? හිගේ පියව ගත්තේ විකුණලා ණයක් කරගෙන. 2000 වෙනකොටත් මේකයි. උපයන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා මදි. බේරගත්තේ කොහොමද? එක්ක වික්කා එක්ක ණයක් ගත්තා. 2000 දිව්වා. 2015 වෙනකොටත් මේකයි. මොකද්ද? උපයන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා වෙනදටත් වඩා මදි. ආයෙ ණයක් ගත්තා, ආයෙ වික්කා. රනිල්ගේ ආර්ථික ඔස්තාද්ගේ අවුරුදු 5ට ජාත්‍යන්තර ෂෝරි බැඳුම් කර විතරක් විකුණලා ඩොලර් බිලියන 12.5 කරන් තියෙනවා. ඩොලර් බිලියන 12.5 හොඳේ. ඩොලර් බිලියන 12.5 කරන් තියෙන අවුරුදු 5ට ආර්ථික ඔස්තාද් ණය. එයි උපයන ඩොලර් ප්‍රමාණය මදි. අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය ගන්නවා එක්ක විකුණනවා. 2020 වෙනකොට උපයන ඩොලර් ප්‍රමාණය මදි. අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට අරටත් වඩා මදි. 2020 වෙනකොට මොකද උනේ? ණයක් ගන්න ගියා, ණය දෙන්නේ නැතුව ගියා. එයි ඔය ජාත්‍යන්තර රේටින් සමාගම් තියෙනවා. ජාත්‍යන්තර රේටින් සමාගම් කියලා කියන්නේ
ගම්වලක් තියෙනවා. ගමේ කවුරු හරි පොලි මුදලාලටත් නැහැ. කඩේටත් නැහැ. ලංකා බැංකුවටත් නැහැ. උකස් කඩේටත් නැහැ. වී කඩේටත් නැහැ. අර සම්පත් බැංකුවටත් නැහැ. ණයක් ගන්න කිව්වම යාට ණය දෙන්න බලාගෙන දුන්නට හම්බ වෙන්නේ නැහැ. රේටින්ස් අප්සෙට්. ලංකාවටත් කිව්වා ඔක 2020 දී. මොකද අපේ රටේ ආර්ථිකය ගැන ඉන්දියාව දන්නේ නැහැ. අපේ රටේ ආර්ථිකය ගැන ජපානය දන්නේ නැහැ. අපේ රටේ ආර්ථිකය ගැන චීනය දන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ ආර්ථිකය ගැන දන්නෙත් නැහැ. ලෝකයේ තියෙනවා සමාගම් ඒ සඳහාම බිහි වුණු ඒ වැඩේම කරන ජාත්‍යන්තර පිළිගත් සමාගම් තියෙනවා. මූඩි ආයතනය, ෆිෂ් වැනි ආයතන. ඒ ආයතන විසින් කිව්වා ලෝකෙට 2020 දී ලංකාවට ණය දෙන්න බලාගෙනයි ගන්න වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ණයක් ගන්න බැරි වුණා. විකුණන්න දෙයක්වත් නැහැ. 2020 වෙනකොට මොකද වුනේ? 80 කතාවම තමයි. හැබැයි 2020 දී වෙච්ච දේ තමයි ණයක් දෙන්න කෙනෙක් නැහැ, විකුණන්න දෙයක්වත් නැහැ. මහා බැංකුව සංචිතයේ තිබ්බ කෝටි 730ක්. මහා බැංකුව සංචිතයේ තිබ්බ කෝටි 730න් කෝටි 400ක් 2020 වියදම් කරා. 2021 දී උපයන ඩොලර් ප්‍රමාණය මදි අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට. ණය දෙන්නේ විකුණන්න දෙයක් නැහැ. ආය මහ බැංකුවේ තිබු ඉතුරු ටිකත් වියදම් කරා. 2022 වෙනකොට ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ, මහ බැංකුවෙත් නැහැ. මොකද උනේ? තෙල් නැවෙනවා වරායට භාණ්ඩ ඩොලර් නැහැ. ගෑස් නැවතිනවා දැනුත් වරායේ භාණ්ඩ ඩොලර් නැහැ. ඇයි? ණයක් ගන්න විදියකුත් නැහැ, විකුණන්න දෙයක්කුත් නැහැ. ඉන්දියාවෙන් දුන්න ණයක් ඒක අමුතු ණයක්. ඉන්දියාවෙන් දුන්න ක්‍රෙඩිට් ලයින් එකක්. ඩොලර් කෝටි 100ක. ක්‍රෙඩිට් ලයින් කියන්නේ මොකද්ද? ඉන්දියාව ක්‍රෙඩිට් ලයින් එකක් දෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ කවුරු හරි අපිට පරිප්පු වුණා. පරිප්පු වුපුවම ඉන්දියාවේ ආණ්ඩුව පරිප්පු වුපු මුදලාලට ඩොලර් දෙනවා. ලංකාවේ ආණ්ඩුවට ණයක් දානවා. තේරුණාද? ඒ කියන්නේ අපිට ඩොලර් කෝටි 100 දුන්නේ ඉන්දියාව. දුන්නොත් අපි මොනව කරයිද දන්නේ. ඉන්දියාව මොකද කියන්නේ? අපි උඹලට ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්නම් ඩොලර් කෝටි 100ක. හැබැයි ඕගොල්ලන්ගේ අතට දෙන්නේ නැහැ. ඉන්දියාවේ රිලයන්ස් සමාගම තෙල් ලෙවනවා. තෙල් ලෙවනකොට ඉන්දියානු ආණ්ඩුව ඒ සමාගමට සල්ලි ගෙවනවා. ලංකාවේ ආණ්ඩුවට මෙච්චර ණය කියලා ණයක් ගෙවනවා. දැන් පොහොරේ වන්නේත් එහෙම. පොහොරේ වන්නේත් අපි සල්ලි දීලා නෙවෙයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එක. ඉන්දියාවේ ආණ්ඩුව අපිට පොහොරේ වනවා. නෑ සමාවෙන්න. ඉන්දියාවේ ව්‍යාපාරිකයා අපිට පොහොරේ වනවා. ඉන්දියාවේ ආණ්ඩුව ඒ පොහොරේ වන කම්පැනිට සල්ලි දෙනවා. අපිට මෙච්චරයි ණය කියලා පොතේ ලියනවා. ඔන්න රට. ඇයි? ඩොලර් දෙන්න බයයි. හරි දැන් එහෙමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් සාමාන්‍ය එහෙම කරන්නේ අපි ගම්මලත් ඕක වෙනවා හිටපු ගම. ණයක් දෙනවට වඩා හොඳ හාල් ටිකක් ගිහින් දෙන එක. මේ ගෙදරට සල්ලි දෙන එක නම් හරි නෑ මොනව කරයිද දන්නේ කන්න බොන්න දෙයක් අරන් ගිහින් දෙමු. ඔන්න වැඩි. ඉතින් මේක වෙලා තියෙන්නේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් නෑ රටේ. බහඬ ගේන්න විදියක් නෑ. තෙල් පෙරලිම හැදුනා. ගෑස් පොලිම හැදුනා. ඩොලර් යාගේ ඉහළ ගියා. බහඬවල මිල ඉහළ ගියා. මුදල් අච්චු ගැහුවා. තවත් බහඬවල මිලේ ගියා. කොච්චර ඉහළ ගියාද? රුපියල් 104 ඩීසල් ලීටරය රුපියල් 400යි. රුපියල් 380 කිරි පැකට් එක රුපියල් 1020යි. නේද? 1350 ගෑස් සිලින්ඩරය 5000යි. ලාෆ් නම් 6850යි. ඊළඟ නැවේ ලිටර එකක් ගණන් යනවා නේ ඊළඟ නැවේ. ඊළඟ නැවේ ඕකත් ගණන් යනවා. මොකද ජනතාවට බහණ්ඩත් එකයි ජනතාව මේක දරා ගන්නත් බෑ. දැන් මොකද්ද කරන්නේ මේකට? දැන් මේකට මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැති වුණාට අලුත් දෙයක් වෙනවද? රනිල් ගෙනල්ලා try කරන්නේ මොකද්ද දන්නවද? රනිල් වික්‍රමසිංහ ටික සුද්ධ වඳුරන ණයක් ගන්න බැරි වෙයිද දන්නේ. රනිල් වික්‍රමසිංහ කොහොමද උපන්නෙම විකුණන්නනේ. ඔය තියෙන එකක් විකුණ ගන්න බැරි වෙයිද දන්නේ. ඕකට ගින්නේ. ඒක තමයි රනිල්ගෙන ආර්ථික හේතුව. රනිල් වික්‍රමසිංහ සුද්ධ වඳුරනවා. රනිල්ට සුද්ධ ණයක් දෙයි. එහෙම දෙනවද ණය? සුද්ධ ණයක් දෙයි ඕන රනිල්ට බෙහෙත් ගන්න. සුද්ධ රටක් ණයක් දෙන්නේ යාළුකම් වලට. අපි ඉන්දියාවත් එක්ක කතා කරක වෙලාවක. අපි ඕගොල්ලෝ මෙහෙම ණය යෝජනා දෙනවද අපිට? අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. අපිට ගැරන්ටියක් තියෙන්න ඕන ඒ සල්ලි ආපහු ලැබෙනවා කියලා. ලැබෙන්නේ නැති සල්ලි ලංකාවට දුන්නොත්
ඉන්දියාවේ ජනතාව ඒ ආණ්ඩුව පන්නනවා. උඹලා මොකටද කඩාවැටෙන රටට සල්ලි දුන්නේ කියලා. අර කබ්‍රාල් දුන්නනේ. ග්‍රීසිය කඩාවැටෙනකොට අපේ සල්ලි ග්‍රීසිය දැම්මා. ඉතින් ඉන්දියාවේ කබ්‍රාල්ලා නැහැ. ඉන්දියාවේ කබ්‍රාල්ලා හිටියනම් අපිට දෙයි. ඒ නිසා මොකද්ද කියන්නේ හැම රටක්. උඹලා මේ ණය ගෙවීම පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කරපන්. සැලැස්ම ඉදිරිපත් කරොත් ණය දෙයි. එහෙම නැතුව ණය දෙන්නේ නැහැ යාළුකම් වලට. ඊළඟ විකුණන්න. ඒ වැඩේ රනිල් කරයි තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. අන්න කැබිනට් පේපර් එක දැම්මා. හිල්ටන් හෝටලේ, ගලඩාරි හෝටලේ, මහතැපල් කාර්යාලය පිහිටි බිල්ඩින් එක, විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක, යෝග් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, ජීඑච් හෝටලේ. හරිද? හයට් බිල්ඩින් එක. මේ ඔක්කොම විකුණන්න දාලා තියෙනවා. ඒක විකුණලා අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 600ක්. ඒ කියන්නේ මාසෙකට තෙල්. ඩොලර් මිලියන 550ක් විතර මාසෙකට. ඔච්චර. එහෙනම් මොකද කරන්නේ? මේක විකිණීමෙන් හෝ තව මේක හිර කිරීමෙන් ගොඩ එන්න බෑ. මේක ගොඩ එන්න තියෙන ඉතාමත් සරල. මේ අර්බුදය කවුරු ගත්තත් ගොඩ එන්න තියෙන ටිකක් අමාරුයි. මේ වෙලාවේ. හැබැයි ඒගොල්ලන්ට සදාචාර අයිතියක් නැහැ ජනතාවට අමාරුවෙන් දුක් විඳින්න කියන්නේ. ඒගොල්ලෝ තමයි මේ අර්බුදේ නිර්මාපකයෝ. ඒගොල්ලෝ තමයි මේ අර්බුදේ නිර්මාණය කරේ. මේ අර්බුදේ මැදත් මේගොල්ලෝ මේකෙන් ගොඩ එන්නේ නැහැ. දැන් ඊයේ පාර්ලිමේන්තුවේ පනත සම්මත කරන මොකද්ද? අපේ රටේ සාමාන්‍යයෙන් රජයේ ඉදිකිරීම ටෙන්ඩර් කැඳවලා කරන්නේ. ඒතොත් තමයි අපි හොඳම කෙනා මිලදී ගන්නෙ. මොකද්ද කරේ? ඊයේ පාර්ලිමේන්තුවට දාලා පනත සම්මත කරා සුළං බලයෙන්, සූර්ය බලයෙන් ඕනෑම විදිහකට විදුලිය නිෂ්පාදනය කරන අයත් එක්ක ටෙන්ඩර් කැඳවන්නේ නැතුව ඒගොල්ලන්ට යෝජනා ප්‍රදානය කරන්න. මොන රටක්ද? ලෝකේ සෑම රටක්ම කියන්නේ උඹලගේ රට කළු රටක්, හොරකම් කරන රටක්, ගනුදෙනු විනිවිදභාවයෙන් නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒක කියනවා. උඹලගේ ADB එකත් ඒක කියනවා. උඹලගේ රට කළු රටක්, විනිවිදභාවයෙන් තොර රටක්. ඒ නිසා උඹලගේ රටේ ගනුදෙනු කළු ගනුදෙනු තියෙන්නේ විනිවිදභාවය හදපන්. විනිවිදභාවයේ ප්‍රධාන එකක් තමයි ටෙන්ඩර් කැඳවලා ප්‍රදානය කිරීම. හැබැයි පාර්ලිමේන්තුවේ පනත සම්මත කරනවා ටෙන්ඩර් කැඳවන්නේ නැතුව ප්‍රදානය කරන්න. ඒකට අතයිස්සුවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. අපි අඩුම තරම කිව්වා රයිට් කමක් නැහැ පොඩි ඒවා මෙගාවොට් 10ට වඩා මෙගාවොට් කියන්නේ ලොකුයි හොඳේ. මෙගාවොට් එකක් හදන්න අක්කර 5ක සූර්ය පැනල් හදන්න ඕන. අක්කර 50 දක්වා අපි හා කිව්වා කමක් නැහැ. නේද? කමක් නැහැ මෙගාවොට් 10ට අඩු ඒවා ටෙන්ඩර් කැඳවන්න යන්න නැතුව යන්න හා. හැබැයි ඊට වඩා වැඩි ඒවාත් කියන්න කිව්වා. නෑ කිසිවක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ප්‍රදාන කරන්න බලය ගත්තා. අපේ රටේ මේ ආර්ථික ප්‍රපාතයට වැටෙන්න මේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දීපු ඉදිකිරීම ප්‍රධාන හේතුවක් වුණා. හම්බන්තොට වරාය ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. මත්තල ගුවන්තොටුපළ ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. පෝට් සිටිය ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. සූර්යවැව ක්‍රීඩාංගණය ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. මාතර ඉඳන් බෙලියත්ත රේල් පාර ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. ඕමන්ත ඉඳන් කංකස්සතු රේල් පාර ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. මෙදවච්චි ඉඳන් තලෙමන්නාරම රේල් පාර ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දුන්නේ. හරිද? අපේ රටේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුව තමන්ගේ හිතවත් ගනුදෙනු වලට මේ ඔක්කොම ව්‍යාපෘති දුන්නේ. එනිසා ඇත්ත ප්‍රතිලාභ නැහැ. ඇත්ත ප්‍රතිලාභ නැහැ. යුද්ධය වුණාට පස්සේ වවුනියාව ඉඳන් ඕමන්තට අපේ දුම්රිය දෙපාර්තමේන්තුව හැදුවා රේල් පාර. ඒ වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය අධිකාරී ලලිත සිරි ගුණරුවන් එයාගේ ඇස්තමේන්තුව අපි කිලෝමීටර් 13ක් හැදුවා වවුනියාව ඉඳන් ඕමන්තට කිලෝමීටර් එක ඩොලර් ලක්ෂ 5යි. හැබැයි ඕමන්තේ ඉඳන් කංකසන්තුරේටත් මැදවච්චි ඉඳන් තලේමන්නාරමටත් කිලෝමීටර් 162ක් ඉන්දියානු ඉර්කෝන් සමාගමට දුන්නා ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිලෝමීටර් එකට ඩොලර් ලක්ෂ 22යි. ඔන්න ටෙන්ඩර් කැඳවන්නේ නැති එකේ ප්‍රතිඵල. අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 26ක් තියෙනවා. ඒකේ සංඥා පද්ධතිය දුන්නා ටෙන්ඩර් එකේ. ඒකේ සංඥා පද්ධතිය ටෙන්ඩර් කැඳවන්න නැතුව දුන්නා ඩොලර් මිලියන 82යි. දුම්රිය ස්ථාන 26ක සංඥා සවි කරන්න ඩොලර් මිලියන 82යි. 82 26න් බෙදපුවාම ආසන වශයෙන් ගත්තොත් 3.2යි. ඒ කියන්නේ එක දුම්රිය ස්ථානයක සංඥා පද්ධතිය හදන්න ලක්ෂ 32ක් යනවා. ටෙන්ඩර් කැඳවන්න නැතුව දුන්නා. ඒක ගත්ත ඉන්දියානු ඉර්කෝන් සමාගම. ඉර්කෝන් සමාගම මේ දුම්රිය 26 කොටස් වලට කඩලා උපකොන්ත්‍රාත් දුන්නා. අනුරාධපුරේ ඉඳන් ඕමන්තට
දුම්රිය ස්ථාන 6ක් අනුරාධපුර, සාලියපුර, මෙදවච්චිය, පරසංගස්සව, වවුනියාව, ඕමන්තේ මේ දුම්රිය ස්ථාන 6ම උපකොන්ත්‍රාත් දුන්නා $15,00,000යි. අපි එකක් $32,00,000යි. අපි 6 දීලා තියෙන්නේ නේද? 32 6න් වැඩි වුණාම 186යි. අපි $186,000කට කොන්ත්‍රාත් දෙනවා. ඒක $186,000කට ටෙන්ඩර් කැඳවන්න නැතුව දෙනවා. ගත්තු හොදය $15,00,000කට උපකොන්ත්‍රාත් දෙනවා. ඔන්න ටෙන්ඩර් කැඳවෙන්න තියෙන ප්‍රතිඵල. හැබැයි අපේ රටේ විදුලි බල පනත ශක්තිමත්ව තිබුණා. විදුලි පනතේ වගන්තියක් තිබුණා. එවැනි කිසිදු ව්‍යාපෘතියක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙන්න බෑ කියලා. ඊයේ පාර්ලිමේන්තුවෙන් ඒක අයින් කරගත්තා. හරි. දැන් අදානියට දෙනවා මෙගාවොට් 500ක් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න. මෙගාවොට් 500ක්. ඊට පස්සේ අපේ සුළඟෙන් එහෙම නැත්නම් අපේ සූර්යාලෝකයෙන් එයා විදුලිය හදනවා. හැබැයි අපි එයාට ගෙවන්නේ ඩොලර් වලින්. අපි අපේ සූර්යාලෝකයෙන් විදුලිය හදනවා. අදානිට අපි ඩොලර් වලින් ගෙවනවා. හැබැයි විදුලිය වෙළඳපොලේ විකුණන්නේ රුපියල් වලින්. අපි දැන් අපේ සූර්යාලෝකයෙන් අපි අදානි විදුලිය හදලා අදානි ඩොලර් ගෙනියනවා. ඉතින් තෙල් දීලම ඩොලර් දීලා තෙල් ගෙනලා විදුලිය හැදුණා ඉවරයි. අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? ඩොලර් දීලා තෙල් ගෙනලා විදුලිය හදන එකයි අදානිට අපේ සූර්යාලෝකයෙන් අපේ සුළං බලයෙන් විදුලිය හදන්න දීලා ඩොලර් අරගෙන එකයි දෙකම එකයි. ඔන්න උවමනාව මෙගාවොට් 500ක් මතක තබා ගන්න. ලංකාවේ නේද ලොකු විදුලි ව්‍යාපෘතියක් එනවා. දැන් මේ විදුලි අර්බුදයක් තියෙනවා. ලයිට් කපනවා. මෙන්න මේකට මුවා වෙලා මේ වැඩේ කරනවා. විදුලි බලයේ සභාපතිවරයා කෝප් කමිටුවේදී ප්‍රකාශ කරා මොකද්ද? අපි ඇහුවයි මේ අදානි සමාගම එක තෝරගත්ත කියලා. ඒතර කියනවා මෝදි මේක දෙන්න කිව්වා කියලා ජනාධිපති මට බල කරා කියලා. ඔන්න ප්‍රශ්න. හැබැයි ජනාධිපති බල කරාට දෙන්න බෑ පනතේ අර වගන්තිය තිබ්බනම්. ඒක තමයි සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා නැවත සිද්ධ වෙන මේ අපරාධي. ඒ නිසා අපිට තිබෙන්නේ මොකද්ද? නව ආර්ථික ප්‍රතිපත්තියකට අපේ රට මාරු කරන්න ඕනකම තිබෙනවා. මේ හිග වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම සඳහා සලස්මක් අවශ්‍යයි අපිට. අපේ අපනයන දිරිගන්වන්නේ කොහොමද? ආනයන වියදම අඩු කරගන්නේ කොහොමද? අපේ වරාය ශේෂ්ත්‍රත් එක්ක අපේ ඩොලර් රුපියල්න්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්නේ කොහොමද? ලෝකයේ දියුණුවෙමින් තිබෙන IT වෙළඳපොළෙන් කොටසක් අපි අත්පත් කරගන්නේ කොහොමද? ලෝකයේ දියුණුතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද? මේකට හොඳ සලස්මක් හදලා අවුරුදු 5-6ක් දිවුවොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්. ග්‍රීසිය කඩාවැටෙන 2010 ග්‍රීසිය කඩාවැටලා ග්‍රීසිය ගොඩ ආවේ යාන්තම් මේ අවුරුදු 22කට පස්සේ. කඩාවැටිච්ච රටක් ගොඩ එන්න අවුරුදු 22ක් ගියා. මතක වගන්න. ග්‍රීසියට බලපෑව හේතු දෙකක්. එකක් 2004 තිබු ඔලිම්පික් කුලල. ඒ ඔලිම්පික් කුලල වෙනුවෙන් ග්‍රීසිය ආණ්ඩුව $12 බිලියන වියදම් කරලා තිබුණා ක්‍රීඩාංගන හදන්න, එපාර්ට්මන්ට් හදන්න, ස්ටේඩියම් හදන්න. බිලියන 12ක්. ඒ වෙලාවේ ග්‍රීසියේ විපක්ෂ නායිකාව රටේ ජනතාව අමතලා කිව්වා උඹලට කවදා හරි කන්න වෙන්නේ මේ ඉදි කරන කොන්ක්‍රීට් කිව්වා. 2008 ආර්ථික අවපාතයක් ආවා. ග්‍රීසියේ ප්‍රධාන ආර්ථික නාවික කර්මාන්තේ නාවික ගමනාගමනේ කඩා වැටුණා. නැව් ගාල් කරන්න පටන් ගත්ත වරායවල් වල ග්‍රීසිය අර්බුදේ තවත් තීව්‍රුණා. 2010 දී ග්‍රීසිය කඩා වැටුණා. ලෝකේ 53 වෙනි ආර්ථිකය තිබු රට. $200 බිලියන 200කට ආසන්න ආර්ථිකයක් තිබෙනවා. අපේ ආර්ථික $2 බිලියන 82යි. ඒක ගිය අවුරුදු 78ට අඩු වෙලා මං හිතනවා මේ අවුරුදු 65ට විතර අඩු වෙයි කියලා. අපේ ආර්ථිකය ඇකිලිමින් ඉන්නේ. හැබැයි ග්‍රීසිය $2 බිලියන 200කට ආසන්න ආර්ථිකයක් තිබුණා. විශාල ආර්ථිකයක් තිබුණා ග්‍රීසිය. මොකද සිදුනේ කඩා වැටුණා. ග්‍රීසිය මැද පන්තිය ග්‍රීසිය දාලා ගියා. එපාර්ට්මන්ට් පාළුවට ගියා. පිට්ටන වල කැලෑ වැහුණා. මන්මාවත් හිඳුණා. 2013 14 කාලේ මම ග්‍රීසිය ඇතැන්ස් වලට ගියා. මුළු ග්‍රීසියම පාළු වෙලා. මතක තබගන්න. ඊට පස්සේ ආණ්ඩුව අවුරුද්දෙන් වැටුණා. ආණ්ඩුව ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන ඒ ආණ්ඩුව වැට්ටුවා ජනතාව. ඊළඟ අවුරුද්දෙන් තවත් ආණ්ඩුවක් හදුණා. ඒ ආණ්ඩුව නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වලට ගියා. ඒ ආණ්ඩුවත් වැටුණා. තුන්වෙනි ආණ්ඩුව මේ අවුරුදු දෙක තුනක් අතට හොඳේ. තුන්වෙනි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යන්න කලින් ජනතාවගෙන් ජනමත විචාරණයක් තියලා ඇහුවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මේවා ක්‍රියාත්මක කරන්නද කියලා. එතකොට ග්‍රීසිය ජනතාව ජනමත විචාරණයෙන් IMF යෝජනා පරාද කරා. පරාද කරලා ටික කාලයක් යනකොට ආණ්ඩුවත් වැටුණා. කෙටි කාලයක් ඇතුළත ආණ්ඩු තුනක් හැදුණා. අපෙත් එහෙමයි. මේ කෙටි කාලය ඇතුළත මුදල් ඇමතිවරු කීයද? මහින්ද මුදල් ඇමති, බැසිල් මුදල් ඇමති, නේද? සබ්රි මුදල් ඇමති, ගෝඨා මුදල් ඇමති, දැන් කවුද? රනිල් මුදල් ඇමති. කැබිනට් මණ්ඩල කීයද? මතකද? කැබිනට් මණ්ඩලයක් ඉස්සලම ආණ්ඩුව අර ඡන්දේ ඉවර ජනාධිපති ඡන්දේ ඉවරලා කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන්නා. මහා ඡන්දේ ඉවරලා ආයෙ එකක් දිවුරුම් දුන්නා. ඊට පස්සේ ආයෙ කට්ටියක් අයින් කරලා ආයෙ දිවුරුම් දුන්නා. අප්‍රේල් මාසේ තව එකක් දිවුරුම් දුන්නා. දැන් තව එකක් දිවුරුම් දෙනවා. ඒක කොටස් වශයෙන් දිවුරුම් දෙනවා. තව ඉවර නෑ හොඳේ. තව දෙකක් හෙට රෑ වගේ දෙනවා. තව රාජ්‍ය අමාත්‍යවරු තොගයක් ඉන්නව දෙන්න. දැන් අප්‍රේල් මාසේ 13 වෙනිදා ඉඳන් කැබිනට් මණ්ඩලය හදන ගෝඨාභි. හරිද? මොරටුවේ බුරුත වලින්වත් කැබිනට් එකක් හදන්න උත්තර වෙලා යන්නේ. හරිද? මේ කැබිනට් මණ්ඩල. මොකද වෙලා තියෙන අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. හරිද? මුදල් ඇමතිවරු මාරු වෙනවා. ආණ්ඩු මාරු වෙනවා. හරි අපබ්‍රංශ ආණ්ඩු හදලා තියෙනවා. අපබ්‍රංශ ආණ්ඩු. අද පාර්ලිමේන්තුවට ගිහපුවාම മന്ത്രിවරයෙක් එක්ක කතා කරන්න කලින් චුට්ටක් දාලා බලන මොන කොයි පැත්තේද දන්නේ. සමහර අය ආණ්ඩුවේ විපක්ෂය හිටපු අය ආණ්ඩුවේ පළවෙනි පේළියේ ආණ්ඩුවේ හිටපු අය විපක්ෂ පළවෙනි පේළියේ. හරිද? සමහර අය විපක්ෂෙන් නම් ආණ්ඩුවට අත උස්සනවා. සමහර අය ආණ්ඩුවෙන් නම් විපක්ෂයට අත උස්සන මොන විකාරයක්. මොකක් හරි තොරතුරක් කතා කරන්න කලින් එහෙම් මෙහෙන් දාලා බලන කොයි පැත්තේද දන්නේ නැහැ කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුවට මෙහෙම යන්න බෑ. මේ ආණ්ඩුවට මෙහෙම යන්නත් බෑ. ඒ නිසා මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? අපේ රටේ ජනතාවට නව අවස්ථාවක් දෙන්න ඕන ජනවරමකින් නව ආණ්ඩුවක් හදන්න. ඊට පස්සේ මේ කෙටි කාලීන අර්බුදය විසඳා ගැනීම සඳහා ආර්ථික යෝජනාත් දිගු කාලීන අර්බුදය විසඳා ගැනීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති අපේ රටට ඕන. අපි ජාතික ජන බලවේගයේ යෝජනා කරන්නේ ඒ පාර වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු ඉදිරියට එමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය